නැවත වරක් සාදුකාරයක් දෙන්න. නැවත වරක් සාදුකාරයක් දීලා নমස්කාරය කියන්නේ. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Panatipata viremani sikkhapadang samadhiyami Adinnādāna viremani sikkhapadang samadhiyami Kāmesu miccācārā viremani sikkhapadang samadhiyami Musāvādā viremani sikkhapadang samadhiyami Surameraya maccappamadatthāna viremani sikkhapadang samadhiyami Samanta cakkavalesu attrā gaccantu devatā Saddhammang nirājase sunantu sagge mokkhaddhaṃ Dhammasavena kālo ayaṃ baddhaṃ Dhammasavena kālo ayaṃ baddhaṃ Dhammasavena kālo ayaṃ baddhaṃ Namo tasse bhagavato arahato samma sambuddhasse Namo tasse bhagavato arahato samma sambuddhasse Namo tasse bhagavato arahato samma sambuddhasse Patirupadesa vāsoce Ubbheta kata punyata Atta samma panidhita Etaṃ mangala muttamanti Saddharmalābhi වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි අද මේ නිවසේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ මීට මාස 3මාරකට පෙර ජන්මාන්තරගත වෙච්ච කේ නේරිසිඤ්ඤෝ අපේ උපාසක පියාණන් වහන්සේ
ඒ වාගේම මීට දින 7කට පෙර ජන්මාන්තරගත වෙච්ච KP ඇගිනෝනා නේද? ඇගිනෝනා වාසක මෑණියන් වහන්සේ මේ පියාණන් වහන්සේගේ මිය පරලෝකීය ඒ පියාණන් වහන්සේගේ ස්වාමි දියණිය මේ මව්පියෝ දෙපළ සිහිපත් කරලා වාගේම අනෙකුත් තමන්ගේ වරිග පරම්පරාවේ මියගිය සියලුම ඥාතීන් සිහිපත් කරලා මේ නිවසේ මෙයාකාරයෙන් ධර්ම දානමය පින්කමක් සිදු කරලා ඒ මියගිය මව්පියෝ දෙපළට පින් අනුමෝදන් කරන්නයි සූදානම්. බොහොම උදාරතර මා හැඟි පින්කමක්. මෙවැනි උදාර පින්කම් සිද්ධ කරන්නේ මේ පින්වත් පිරිස සංසාරෙත් ඉපදෙමින් මැරෙමින් එන ගමනේදී මේ ආකාරයෙන් කුසල් දහම් සිද්ධ කළා. තමන්ගේ ඒ ලෝභය කියන එක යටපත් කරලා, ද්වේෂය යටපත් කරලා, මෝහය යටපත් කරලා, අලෝභ, අදේශ, අමෝහ කියන සිත තමන් පිරිසුදුව තබාගෙන මේ උදාරතර පින්කම සිදු කරා. විශේෂයෙන් තමන්ව මේ ලෝකෙට දස මසක් කුසේ හොවලා ඒ මහා දුක්ඛන්දරාවක් මේ මව් කුසේ මේ ඇත්තන් සිටින මොහොතේ විඳපු මෑණියන් වහන්සේ සිහිපත් කරලා ඒ වාගේම මව් කුසෙන් බිහි වෙච්ච මොහොතේ පටන් මේ අම්මා තාත්තා දෙපළ අම්මගෙන් කෙරෙන්න තියෙන කාර්යභාරය දරුවන් වෙනුවෙන් බොහෝම හොඳට ඉෂ්ට කරපු මව්තුමියක්. පියතුමගෙන් වෙන්න තියෙන යුතුයකම් කොටස බොහෝම හොඳට ඉෂ්ට කරපු පියතුමෙක්. ඒ නිසා මේ මව්පිය දෙපළගේ වටිනාකම අඳුනගන්න පුළුවන් හොඳ ධර්මානුකූල ජීවිතයක් ගත කරන වපසරිය හදපු ඒ අම්මා තාත්තගේ මඟ පෙන්වීම ඔස්සේ ගමන් කරපු මේ පින්වත් පිරිස අද මේ ආකාරයෙන් පින්කමක් සිද්ධ කරලා ඒ මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ වෙනුවෙන් ඉහළම දාණය දෙන්නයි සූදානම්. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන්ට වඩා ඉහළම දාණය තමයි ධර්ම දානමය පින්කම. අද මේ නිවසේ සුද්ධ කරන්නේ ඒ වගේ හොඳ මහා පින්කමක්. බොහොම හොඳට බණ අහන්න ඕන පින්. අහන්න බණ හිතේ ධාරණය කරගන්න ඕන. සුනාත ධාරේත චරාත ධම්මේ. ධර්මය අහන්න ඕන. ඒ අහන ධර්මයේ හිතේ ධාරණය කරගන්න ඕන. හිතේ ධාරණය කරගෙන ඒ ධර්මය තමන්ගේ ස්වම් බුද්ධියෙන් ඒකේ තියෙන යහපත් පැත්ත තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඒ අනුව තමන් චර්යාරටාවේ යෙදෙන්න ඕන. ඒ අභිලාෂේ ඒ හිත මේ පින්වත් පිරිසගේ ළඟ තියෙන්න ඕන. එහෙම හිතක් කරගත්තොත් මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළින් මේ පින්වත් පිරිසට ලැබුණු ඔය සන සම්පත්තිය සහිත මනුස්ස ආත්මි වටිනාකම තමන්ගේම බුද්ධිය තුළින් වටහාගෙන මේ ඝෝර සසරේ බය දැකලා මේ සංසාර ගමන කෙටි කරගන්න පුළුවන්කම ලැබෙනවා. මා මාතෘකාවට ගත්තේ
මහා මංගල සූත්‍රයේන එක් ගාථා පාඨයක්. පතිරූපදේශ වාසෝච තමන් සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනක් මේ එක්තරා ප්‍රදේශයක මේ ඇත්තන් උප්පත්ති ලැබුවා. කුමක් නිසාද? පුබ්බේත කත පුඤ්ඤතා. පෙර සංසාරේ මම මුලින් සඳහන් කළ ආකාරයට බොහෝ කුසල් දහම් කරලා තියෙනවා. අත්ත සම්මා පණිවිත කරන සියලු කටයුතු ධම්මානු ධම්ම පටිච්චපටි තුල ක්‍රියාත්මක වෙන ආකාරයට සිද්ධ කරනවා නම් අන්න ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මංගල කාරණය. දැන් අපි ඒ පිළිබඳව ටිකක් විමර්ශනය කරමු. ඒ විමර්ශනය කරන්න තරම් බුද්ධියක් මේ පින්වත් පිරිසට තියෙනවා. මිනිස්සයා කියන්නේ මනස උසස් කෙනාට. මේ මිනිස්සයා කියන සත්‍යයට තමයි පින්වතුනි බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. පසේ බුදු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. මහා රහත් බෝධිය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ තුන්තරා බෝධියකින් තමන් කැමැති තමන්ගේ හිතේ අභිලාෂයක් තියෙනවා මේ හැමදෙනාගේම. ඒ අභිලාෂය ඇති කරගන්න ඕන. මේ සංසාරේ මහා භයංකාරයි. සංසාරේ බොහොම ඝෝරයි, කටුකයි. ඒක අවබෝධ කරගන්න ඕන. අඩුම තරමින් සෝවාන් මාර්ගඵලවත් ලබා ගන්න. මේ සෝවාන් මාර්ගඵල ලබා ගන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් තමන් ප්‍රධාන කඩයිමක් පසු කරා වෙනවා. සතර අපායට නොවැටි සිටින්න පුළුවන්. හරිම බයයි සතර අපාය. පින්වතුනි, තිරිසන් ආත්මවල ඇහැට පෙනෙන ඉනිකුන්නගේ ඉඳලා නොපෙනෙන සත්තු බොහොමයක් ඉන්නවා. ඔය හැම සත්ත්ව කුලයකම දේශනා කරන මා ඇතුළු මේ පින්වත් තිරිසත් ඉපදුනා. මේක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. යක්ෂෝ වෙලා මේ සංසාරේන ගමදී අපි ඉපදුනා. ප්‍රේතයෝ වෙලා අපි ඉපදුනා. ඒ වගේම නිරයෙත් අපි ඉපදුනා. කරපු අකුසල් වලට සාපේක්ෂව. අපි සංසාරේ එනකොට අරන් ආවේ කුමක්ද? කුසල් අකුසල් සමනයි පින්වතුනි. වෙන කිසිවක් අරන් ආවද? එනකොට ආවේ අඬාගෙන. ඇඳුමක්වත් නැතුව ආවේ. පිළිගන්න පිරිසක් හිටියා. සම්මුතිට අම්මා තාත්තා. ඉනහ වෙලා පිළි අරගත්තා. යනකොට යන්නේ කවුරුත් අඬවගෙන. යනකොට ගෙනියන්නේ මොනවද? අර ගෙනාපු දේවල්ම පමණයි. මොනවද? කුසල් අකුසල් පමණයි. මේක තමයි අපි සංසාරේ කල්ප 100,000 ගණන් ඉපදෙමින් මැරෙමින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා තල 31ක්. දැන් මම මුලින් සඳහන් කළ සතර අපාය. මේ මනුස්ස ලෝකේ, මේක කාම ලෝකේ. ඊළඟ දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතුන් මහරජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිර්මාණ රතිය, පරිනිර්මිත.
ඔය දිව්‍ය ලෝකවලත් අපි ඉපදුණා. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්වතුනි බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. මේ බ්‍රහ්ම ලෝක 16ත් අපි ඉපදුණා පින්වතුනි. අරූපී බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. නේව සංඥා නා සංඥා ආකාසායං ඡායතනෙ විඥානං ඡායතනෙ. ඔය නමුත් තාමත් සංසාරේ. මොකද අපි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කළා. නමුත් ඒ ධර්මයට අනුව අපි චර්යා රටාව යෙදුන්නේ නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාව කියන මතයට අපි බුදුරු වුණා. මම මගේ ආත්මය කියන තැන ඉඳගෙන. මම කියන කෙනෙක් ඉන්නවද? මගේ කියලා දෙයක් තියනවද මේ ලෝකේ? මම කියන කෙනෙකුත් නැහැ පින්මුතුනි. මගේ කියලා දෙයක්වත් නැහැ. තමන්ට තමන්වත් නැහැ. ඔන්නෝම තමන් හිතන්න ඕන පින්මුතුනි. මම කියන කෙනෙක් ඉන්නවා නම් මගේ කියලා දෙයක් තියෙනවා නම් මට මේ සියලු දේවල් මට ඕන විදිහට පරිශීලනය කරන්න පුළුවන් ද කරන්න. කවදාකවත් බෑ. කරපු කුසල් අකුසල් වලට අනුව තමයි ඔය තලතිස්සෙකෙත් අපි ඉපදුනේ. ඒ වගේම තමයි මේ මනුස්ස ලෝකේ සමහර පිරිස් ඉන්නවා සංසාරේ කරපු බොහෝ කුසල් දහම් නිසා දිව්‍ය මාලිගාවල් වගේ මාලිගාවල් හදලා තියෙනවා. රාසාද හදලා උදේට යාන වාහන තියාගෙන දැසිදස්සෝ කම්කරුව තියාගෙන බොහොම සුපෝපභෝගී ජීවිත ගත කරන පිරිස් ඉන්නේ. මොකක් නිසාද? කුසලයේ නිසා. පින නිසා. සමහර අය ඉන්නවා සමහර ඒ කරපු කුසල් අකුසල් වලට අනුව දහම් බිඳක් අහන්නවත් අවකාශ නැති වෙනත් ওই රට රාජ්‍යවල තියෙනවා මේ ධර්මය නැහැ. සත්තු වගේ ජීවත් වෙන පිරිස් ඉන්නවා. මනුස්ස ස්වරූපෙන් ඉන්නේ. මිනිස්සයා විසින්ම කනවා. එහෙම රට රාජ්‍යවල තියෙනවා. සමහර රට රාජ්‍යවල තියෙනවා රටවල් තියෙනවා ආහාර වේලක් නැහැ. අඳින්න ඇඳුමක් නැහැ. ගන්න බෙහෙත් නැහැ ලෙඩට. ඉන්න නිවහනක් නැහැ. කොහොම දුක්ඛදාය ජීවිත. මොකක්ද හේතුව? උබ්බේත කත පුඤ්ඤ. කරපු කුසල් අකුසල් වලට අනුව තමයි ඒ අය උප්පත්ති ලැබලා තියෙන්නේ. දැන් අපිත් එහෙම තමයි. අපිත් මැදමාවතේ යන පිරිසක් හැටියට අපට අවශ්‍ය කරන ගියක් දොරක් හදාගෙන අපට අවශ්‍ය කරන රැකියාවක් කරගෙන අපේ ජීවිතයේ සරිලන ආකාරයට අපේ සම්මත ලෝකේ කරපු ඒ අධ්‍යාපන කටයුතු වලට අනුව අපේ දක්ෂකම් අනුව ඒ තමන්ගේ හැකියාවන් උඩ තමන්ගේ ජීවනෝපාය වශයෙන් ව්‍යාපාර කටයුතු නැත්නම් රැකියාවක් නැත්නම් ගොවිතැන් කටයුත්තක් නැත්නම් වෙනත් මොන හරි එක අංශ තියෙනවනේ නැටුම් ශිල්ප දක්ෂ අය ඉන්නවා ඒවත් ඒ අයගේ හැකියාව උඩ ඒ ජීවනෝපාය හැටියට ඒව ගන්නවා ඒ වගේම හොඳට දක්ෂ විදිහට සංගීතය හදාරන පිරිස් ඉන්නවා චිත්‍ර ශිල්පියෝ ඉන්නවා මේක එක ආකාරයෙන් පිරිස් ඉන්නවා
ඒ ගෙනාපු සංසාරේ පුරුදු. ඒ පුරුද්දට අනුව තමයි නැවත නැවතත් සුවකයෙන් එක කරන්නේ. ඒ වගේම තමයි තවත් දේවල් වලට දක්ෂයි ඉන්න. මොනවද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශනාවට පටිබාහිරව පටහැනිව අකුසල් කරන පිරිසුත් ඉන්නවා. එකක් දක්ෂකමක් නේද? ප්‍රාණඝාතය කරන අය ඒකත් කුසලයක් හැකියාවක්. ඒ සංසාරේ කරපු අකුසල් වලට සාපේක්ෂව නැවත නැවතත් ඒ සුවකයින් එක කරනවා. ඒ වගේම අදත්තාදානි හොරකම සිද්ධ කරනවා. ඒ වගේම කාම මිච්ඡාචාරය යෙදෙනවා. ඔය කයින් කරන අකුසල් වලිනුත් කටයුතු කරන පිරිස් ඉන්නවා. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ බුදු පිළිවෙත අනුගමනය කරන සංසාර බය දකින හොඳට තමන්ට ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් හිතක් ඇති කරගෙන බොහොම ප්‍රඥාවන්තව තමන්ගේ ලැබුණු මේ සන සම්පත්තිය සහිත මනුස්ස ආත්මේ වටිනාකම අවබෝධ කරගෙන ඔය කයින් කරන අකුසල් වලින් වැළකීලා සිටින පිරිසක් ඉන්නවා. නානත්ත කායා නානත්ත සංඥා. ඒක තමයි මේ ලෝකේ පොදු ධර්මතාවය, මේ කාම ලෝකේ. එක එක්කෙනා සම්මුතියට ස්වාමි පුරුෂයා ස්වාමි දිනිය හැටියට හිටියට අවවා විගහ වෙලා ඒ Taman දෙපළට දාව දරුවෝ බිහි වුණාට ඒ දරුවෝ සම්මුතියට දරුවෝ වුණාට ඥාතිවරිය සම්මුතියට හිටියට අසල්වැසියෝ අපි සම්බන්ධකම් පැවැත්වුවට ඔය කවුරුත් එකට එකතු වෙලා දාවේ නෑ. කවුරුත් ආවේ තනියම. අර සංසාරේ ගෙන අප කුසල් අකුසල් පමණයි අරන් ආවේ. පෙර සම්බන්ධකම් පවත්වපු නිසා, පෙර බැඳීමක් තිබුණ නිසා අර අම්මට තාත්තට දාව දරුවෝ හැටියට පිළිගන්න. සහෝදරයෝ එහෙම එනවා. හැබැයි එහෙම දරුවොත් එනවනේ සමහර වෙලාවට මරුවෝ වගේ. එන්නේ නැද්ද? මම මරාගෙන මැරෙනවා කියන එහෙම දරුවොත් එනවනේ. අර අජාසත්ත කොහොමද තාත්තව ඝාතනය කළේ? ඒ දෛවඥයෝ කියනවා මේ ඉන්නේ පීතෘ ඝාතකෙක්. මේ තමන්ගේ පියාව මරාගෙන යන කෙනෙක්. නමුත් ඒ තාත්තට ඒ දරුවගේ දරු සෙනෙහස, ඒ දරුවගේ මෙලොව එළිය දැකීම හරිම වටිනාකමක් වුණා. නමුත් අම්මා වුණත් ඒකට ටිකක් විරුද්ධ වුණා. ඒ වුණත් කොහොම ප්‍රභාස්වරතාවයෙන් යුතු මේ දරුවා මේ ලෝකෙට බිහි කරා. ඒ වගේම ඒ දරුවගේ ආශාවක් තිබුණා. ඒ කියන්නේ අම්මට එන්නේ ආශාව ඒකනේ. සමහර අම්මලට එනවනේ. මව් පදවිය ලැබන අයට මස් මාංශ කන්න ඕන. සමහර අය කිරිබත් කන්න ආසයි. සමහර අය බුද්ධ පූජාව කන්න ආසයි. එහෙම නේද? දැන් මේ අම්මට මොකක්ද ඕනකම තිබුණේ? පිපාසය. තමන්ගේ ස්වාම පුරුෂයාගේ උදරේ පළල ලේබොන් ලේ පිපාසය තිබුණේ. කවුද ඉල්ලන්නේ? අර කුසේ ඉන්න දරුවා. ඔන්න බලන්න. කරපු කුසල් අකුසල් වලට. ඒ නිසා සංසාර හරි බයයි කියලා. ඒ වගේම තමයි පින්වතුනි හොඳ දරුවෝ එනවා. දේවත්වයෙන් තමන්ගේ අම්මට හැටියට ඉන්න තාත්තා හැටියට ඉන්න තමන්ගේ ඒ අම්මට තාත්තට දෙවි කෙනෙක් වගේ ඇවිල්ලා පිහිට වෙන දරුවොත් ඉන්නවා. ඒ කරපු කුසල් අකුසල් වලට අනුව තමයි. ඉතින් පින්වතුනි මේක තමයි බුදුහාඳුරන්ගේ දේශනාව. දැන් අපි බලමු කොහොමද අපි මේ ගෝර සසරෙන් එතරවන්නේ කොහොමද? අපිට ලැබිලා තියෙන ඒකට සන සම්පත්. සන සම්පත්තිය කියන්නේ කොහොමද? මුන්දට පංචේන්ද්‍රියන් තියනවා නේද?
ඇස් පේන්නේ නැති කෙනෙක් මෙතන ඉන්නවද? කන් ඇහෙන්නේ නැති කෙනෙක් ඉන්නවද? කතා කරන්න බැරි කෙනෙක් ඉන්නවද? නාසයෙන් ගන්ධය ආග්‍රහණය කරන්න බැරි කෙනෙක්? දිවෙන් රස බලන්න බැරි කෙනෙක්? නෑ, ඔක්කොම ඒ සියලු දෙයකින්ම අංග සම්පූර්ණ. නේද? අවයවයන් අංග විකල භාවයටපත් වෙලාද? එහෙනම් වාසනාවන්තයි නේද? දැන් මේ පින්වත් පිරිස වගේම මිනිස්සු මේ ලෝකෙට බිහි වෙලා ඉන්නව නේද? ඔය පංචේන්ද්‍රියන් අහිමි වෙච්ච අය දැකලා තියෙනවද? පින්වතුනි, ඔය තැන්වල දේශනා කරන මාත් මේ පින්වත් පිරිසත් එක්ක ඔයගේ ආත්ම මිනිස්සු වෙලා ඇස් පෙනෙන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැතුව, කතා කරන්න බැරුව, ඒ වගේම මන්ද බුද්ධික භාවයටපත් වෙලා, අවයවයන් අංග විකල භාවයටපත් වෙලා අපි පුදුනා පිළිගන්න. ඒ නිසා මේ සංසාර බය දකින්න ඕන. සංසාර බය දකින්න තමයි මේ මාවතෝස්සේ ගමන් කරන හරියට හිස්ස ගිනිගත් කෙනෙක් සිසිල් ජල දහරාවක් සොයන්නාසේ මේ ප්‍රතිපත්ති තුල තියා. ඒකට බුදුහාඳුරු මාවතක් පෙන්නුවා. මොකද්ද මාවත? ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා දිට්ඨිය තුල සිටවා ගන්න ඕන. සම්මා දිට්ඨිය කියන්නේ කොහොමද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ සිතට එන චෛසික ධර්මයන්, සිතුවිලි. බොහොමයක්ම අපේ සිතට එන්නේ මොන වගේ සිතුවිලිද? කුසල් සිතුවිලිද, අකුසල් සිතුවිලිද? අකුසල් සිතුවිලි. ඒ අකුසල් සිතුවිලි එනකොට බුදුහාඳුරු දකින්න කිව්වා. අර සම්මාදිට්ඨිය තුලින් දෙක. එහෙම කළාද මේ ඉස්සෙල්ලා? ඒ විදිහට ක්‍රියාත්මක වුණාද? තට්ටු කරලා බලන්න හිතට. අපි උදේට නැගිටිනවා නේද? සුපුරුදු පරිදි. ඔය කබ පිරිච්ච නේද? කුණු කෙල වැටිච්ච ඔය කුණු ශරීරේ නේද? හොදනවා. වැසිකිලි යනවා. ඔකට කන්න දෙනවා. ඔක නාවනවා. ඔකට ඇඳුම් ආයිත්තන් අන්දවල සරසවනවා. හැම දෙයක්ම කරනවා. නේද? ඔය හැම දෙයක් තුලින්ම තමන් බැලුවද මේ ශරීරයේ තියෙන අස්ථිර භාවය, මේ රූපයේ අස්ථිර භාවය දකින්න උත්සාහයක් ගත්තද? මින් ඉදිරියටවත් දකින්න උත්සාහයක් ගන්න. මේකේ ආදීනවය දකින්න තමයි වහවහ මේ ධර්මයේ පැත්තට නඹුරු වෙන්නේ. අකුසල් වලින් බැහැර වෙන්නේ. කයෙන් කරන අකුසල් වලින් බැහැර වෙන්නේ. වචනයෙන් කරන අකුසල් 4ක් තියෙනවා. මුසාවාදා. කොපමණ බොරු කියනවද? බොරු කියන්නේ කෙනෙක් මෙතන ඉන්නවද? තට්ටු කරලා බලන්න හිතට පොඩ්ඩක්. මම බොරු කියනවද නැද්ද? බොරු කිව්වද? ඒ බොරුව වහන්න තව බොරු කීයක් කියන්න ඕනද? කියන්න උනාද? ඊට ඉස්සෙල්ලා කිව්වනම්. එහෙනම් ඒකෙත් ආදීනේ වටහා ගන්න ඕන කිව්වා. පරුස වචන කියන අවස්ථා බොහොමයට තියෙනවනේ. තරහ ගියාම ඇස් සතු වෙලා නේද? ඇඟ වේවුලවින් දාඩිය දාගෙන අර යක්ෂ ගති ඇති කරගෙන ඒ යක්ෂයාගේ මං කිය යක්ෂ ගති ඒ යක්ෂාත්මෙ ඉපදුනානේ. තිරිසන් ගති ඇති වෙලා නේද? තමන්ට නොගැලපෙන දේ සිද්ධ වුණාම, තමන් කැමති දේ කැමති ආකාර නැති වුණාම මේ මොකද මේ? අර නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාව නිසා. මම මගේ ආත්මය. මම කෙනෙක් ඉන්නවද කියලා ඔය ශරීර කූඩුව තුළින් තමන්ටම තමන්ගේ බුද්ධිය තුළින් දකින්න පුළුවන්.
මම මුලින් සඳහන් කරේ මිනිස්සයා කියන සත්‍යයට තමයි මේක අවබෝධ කරගන්න. වෙන කිසිම සත්ත්වලාභයකට බෑ පින්වතුනි. ඒ නිසා මේ මනුස්ස ලෝකෙට දෙවිගොල්ලෝ කියන්නේ ස්වර්ගය කියලා. කොච්චර දිව්‍ය සම්පත් වින්දා, බ්‍රහ්ම සම්පත් වින්දා, නැවත වරක් කරපු කුසල් ඉවරෙච්ච ගමම්ම, පින් ඉවරෙච්ච ගමම්ම තිරිසන් ලෝකෙට වැටෙනවා. ප්‍රේතයෝ වෙලා උපදිනවා. යක්ෂයෝ වෙලා උපදිනවා. එච්චරම සංසාරේ බයයි. ඔය තැන්වල අපිත් ඉපදුනා. ඔය තැන්වල ඉන්න ඒ දෙවිගොල්ලෝ බ්‍රහ්මගොල්ලෝ අපි වගේම මිනිස්සු වෙලා තමයි තෙන්ට ගියේ. මේ වගේ කුසල් දහම්. මේක චක්‍රයක්. අනේකයි පතිරූපදේශ වාසෝචේ උභේතකත පුඤ්ඤතා. එහෙනම් මේක තමන් හැම මොහොතකදීම තමන් මෙනෙහි කරන්න ඕන. අපි අකුසල් වලින් බැහැර වෙනවා. අපි යක්ෂ ගති වලින් බැහැර වෙනවා. යක්ෂ එනකොටම දකින්න පුළුවන් සම්මාදිට්ඨිය තුල ඉන්නවනම්. പ്രേත ගති එනකොටම දකින්න පුළුවන් සම්මාදිට්ඨිය තුල ඉන්නවනම්. අද ලෝකේ ප්‍රවණතාවය කුමක්ද? මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන ලෝකෙ සැප හොයමින් යන ගමන. එහෙම නේද තියෙන්නේ? සැප හොයමින් ගිහිල්ලා ඔහේ නතර වෙනවද කියලා කියන්නේ. හරියට පුලන් අතට හමන ඔරුවක් වගේ ගහගෙන යනවා මේ සැඩපහ. මොකද්ද සැඩපහ? කාමෝග. කාමයේ කියන එක මේ පංච ඉන්ද්‍රියන්ගෙන් අපි සකස් කරේ කාමය. පංචකාමය. මේ පංචකාමය නිසා පංච උපාදානස්කන්ධයක්. පංච උපාදානස්කන්ධය නිසා පංච නීවරණය සකස් වුණා. වෙන කවුරුවක්වත් නිසා නෙමෙයි. තමන් විසින්මයි ඔය සියලු දේවල් සිද්ධ කරගන්නේ. වෙන කවුරුවත් නිසා මම මේක කරයි කියලා තමන්ට ගැලවෙන්න බෑ. තමාගේ ගැලවීම තියෙන තමන් ළඟයි. තමන් කරපු හොඳ දේ තියෙන ආනිසංස ලබන්නේ තමනොයි. තමන් නරක දෙයක් කරා නම් විපාක ලබන්නේ දඬුවම් ලබන්නේ තමන්. ඔන්නකොම කියන්නේ. අන්නේ නිසා ඒ අවබෝධය ලබන්න පුළුවන්කම ලැබෙන දට ආධ්‍ය වෙච්ච මනුස්ස දීවිසයක් අපට ලැබිලා තියෙනවා. බලන්න. සන සම්පත්තිය අපට හොඳට තියෙනවා. ඔය සන සම්පත්තිය අහිමි වෙච්ච අය ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ තව බොහෝ සසර යනවා පිළිගන්න. අපි දැන් ඉන්නේ ඊට වඩා ඉහළ තැන. මේ ඉහළ තැනින් ඉහළටම යනවද? එහෙම නැත්නම් පහළට වැටෙනවද කියන තීරණයක සතුද තියෙන්නේ. තමන් සතුවයි තියෙන්නේ. එහෙනම් තමා හිසට තම අතමයි සෙවණැල්ල. තමාගේ ගැලවීම තියෙන තමා ළඟමයි. ඒ බව තමා හැම විටම තමන්ගේ බුද්ධිය තුලින් මෙනෙහි කරගෙන අර මස් ඇසින් බැහැර වෙන්න ඕන. නිත්‍ය සුඛ ආත්ම මම මගේ ආත්මය කියන මිත්‍යාවෙන් බැහැර වෙන්න ඕන. මම කියන කෙනෙක් නෑ පින්වතුනි. සම්මුතියට පේනවා දැන් මේ පින්වත් පිරිසට ආම්දුරු නමක් මෙතන ඉස්සරහා ඉන්නවා පේන. මටත් පේනවා මේ පින්වත් පිරිසක් මේ වගේ ඉන්නවා කියලා. මේ මස් ඇසෙත. නමුත් පරමාර්ථ පැත්තෙන් ඔතන ඔය ඇත්තොත් නෑ මෙතන මාත්. ඔතනත් නෑ මෙතනත් නෑ කොතනත් නෑ. මේ හැම දෙයක්ම ෂණයක් වාසා සන භංගු තත්ත්වයටපත් වෙනවා. එහෙනම් අනිත්‍යතාවයටපත් වෙන කියන්නේ මේක. ඉතිරියක් නැතුව මේ දේශනා කරන වචන පවා ඉතිරියක් නැතුව ෂණයක් වාසා අනිත්‍යතාවයටපත් වෙනවා. අන්න ඒ අවබෝධය තමන්ගේ බුද්ධිය තුළින් මතු කරගන්න. ඒක මතු කරගන්නකොට තමයි තමන්ට මේ උතුම් ප්‍රතිපත්ති තුළ බොහෝම හොඳට මාණික්කයක් උපදාන
මාණික්කේ ප්‍රභාස්වර වෙනවා වගේ තමන්ගේ ප්‍රභාස්වර ශක්තිය තමා තුළින්ම මත් කරගන්න පුළුවන්. මේ අභ්‍යන්තරයෙන් ලබන්න පුළුවන් සැපයක් මේ බුදුහාඳුර පෙන්වලා දුන්නේ. මේ බඹයක් පමණ ලෝකේ, ඕකත් ලෝකයක්. මේ සවිඥානික මේ සියලු දේවල් පණ තියෙන සියලු දේවල් සවිඥානිකයි. ඇහැට පෙනෙන මම මුලින් සඳහන් කළ ඉනිකුණ්ණගේ සියලුම සත්තු සවිඥානිකයි. තල 31ෙම ඉන්න ඒ සියලුම සත්වලාභීන් දෙවි බමුණු ආදී සියලුම සත්වලාභීන් සවිඥානික. අවිඥානික කියන්නේ මොනවද? දැන් මේ පංච කූඩුවට දෙන්න ඕන නේද? කෑම බීම නේද? ඇඳුම් ආයිත්තා බෙහෙත් හේත් මොනවද? අන්න ඒවා අවිඥානික. ඒකත් රූප. අවිඥානික රූප. මේ සවිඥානික රූප. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔන්නවට දානවා අපි නම මොකද්ද? නාම. නැත ප්‍රඥප්ති. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රූපං ජීරති මච්ඡානං. එහෙනම් සවිඥානික ඔය රූප මේ රූප ක්ෂණයක් පාසා සනබංගු තත්ත්වයට පත් වෙන ජාති ජරා ව්‍යාධි මරණ තත්ත්වයට පත් වෙනවා. එහෙනම් මේ අවිඥානික මේ භෞතික දේවලුත් සියල්ලක්ම ඒහා සමානවම අනිච්චතාවයට පත් වෙන තිබුණ තත්වයෙන් අන්‍ය තත්ත්වයට පත් වෙන. නමුත් නාමය කියන එක දිරන්නේ නැහැ. දැන් මේ පින්වත් පියාණන් වහන්සේගේ නම නේරිසිඤ්ඤෝ කියනකොටම රූප කලාප මැවිලා පේන්නේ නැද්ද? එයාගේ කටහඬ Tamanට ආවර්ජණය වෙන්නේ නැද්ද? එයා හැසිරිච්ච ආකාරය Tamanට මැවිලා පේන්නේ නැද්ද? කවුද දෙන්නේ මේක? විඥානේ මායාකාරය. මායා දැලේ පැටිලලා පින්නේ ලෙසකල්. ඔය මායා දැලට අහු වෙන තාක්කල් අපි සංසාරේ සැරිසරනවා. හරියට ඔය මකුලුවාගේ ලක්ෂණය තමයි එයාට ගොදුරු හොයාගන්න අවශ්‍ය වෙනකොට එයා හොඳ ලස්සනට දැලක් කෙලනවා. හරි ෂණයකින් ඒක එලනවා එයා. බොහොම සූක්ෂම ලෙස ඉක්මනින්. එලලා හරලා හොඳට පැත්තකට එලා බලාගෙන. පේන්නේ නැහැ නේ, ඉන්නේ නැහැ නේ, පේන්නේ ඉන්නේ. හැංගිලා වගේ. දැන් ඕකට ඔය දැලට අහු වෙනවා සත්තු. ඒ ක්ෂණයකින් ඇවිල්ලා අර සතා ගොදුරු කරගන්න. ඔන්න වගේ තමයි අපිවත් ගොදුරු කරගන්න පිරිස් ඉන්නවා. පැහැදිලිද? මායා දැලේ පටලව ගන්න පිරිස් ඉන්න. කෙලිස් මාර, ස්කන්ධ මාර, අபிසංකර මාර, මච්චු මාර, දේවපුත්‍ර මාර. මාරේ 5 දෙනෙක් ඉන්නවා. කඩු අමෝරාගත්ත වදකයෝ වගේ. එහෙනම් අපි කොහොමද දැන් ඉන්න ඕන? මේ වදකයාගෙන් බේරිලා ඉන්න ඕන. කොහොමද ඉන්න ඕන? සිහිය පිහිටවාගෙන ඉන්න ඕන නේද? හැම මොහොතකදීම තමන් කරන හැම ක්‍රියාකාරකමක්ම තමන්ට උදේ නැකිට පැදුරේ ඉඳලා ඉරියව් පවත්වනවානේ, 4 ඉරියව්වම නැගිටිනවා. එහෙම නේද? නැගිටින්න ඕනනේ. නේද? ඇවිදින්නත් එපා. ඉඳ ගන්නත් එපා. දැන් මේ ඉඳගෙන ඉන්නේ. නේද? ඔය ඉඳගෙන ඉන්න ගම එකපාරට දැනුණ සංඥාවක්. මොකද්ද? වේදනාවක්. වේදනා සංඥා. අපිට සඳහන් කරන්නේ සම්මුතියට. මොකද කරන්නේ? සිතිවිල්ලක් ආවා. වේදනයි කියලා. වෙනස් කරා. ඒක කරන්න සිහියේ. ඒ වගේ කරන හැම කටයුත්තක්ම සිහියෙන් කරන්න. අන්න එතකොට තමන්ට විනිවිදව දකින්න පුළුවන් තමන් පිළිබඳව තමන් කොහොමද කොතනද ඉන්නේ, මොනවද කරන්නේ, මොනවද සිතන්නේ, තමන්ගේ හිතට මොන වගේ පාපකාරී සිතුවිලි දෙන්නේ, මොන වගේ දෛසික ධර්මයන්ද ගොඩ නැගින්නේ කියලා අමාතුලින්ම දකින්න පුළුවන්. දකින්න බැරිද? මේ පිළිවෙත අනුගමනය කරනවා. කොහොම හොඳට ඒක කරන්න පුළුවන්. ගෙදර දොරේ වැඩ කරන ගම, උයන පියන ගම, රෙදි ටික හොදන ගම, මිදුල අතු ගන්න ගම සිහියෙන් කරන්න. ගේ දොර අස් කරන ගම මේ හැම ක්‍රියාකාරකමකම
තමන් සිහියෙන් කරන්න උත්සාහයක්. ඔයකට හැමදාම කවනකොට ඒ කැම ටිකක් ඇහැට ප්‍රියයි, නාසයට සුවඳයි නේද? දැන් මේ මොහොතේ තියනවද නාසයට සුවඳක් දැනෙනවද? නෑ නේද? දැන් කොහේ හරි ඔය හොඳ සුවඳක් තමන් මේ ඉස්සෙල්ලා කාපු පෙර සුවඳක් තමන්ට මේ නාසයට දැනෙනකොට කොහොමද? ඒ නාසය උපදිනව නේද? එතන සුවඳ අහවල් හැඩයක් කියලා කියන්න පුළුවන්. ඊළඟට නාසයේ මැරිලා දිව උපදිනව නේද? නාසයෙන් කරන්න පුළුවන් සුවඳ ආග්‍රහණය කරන විතරයි. සුවඳ හෝ දුගන. ඇහෙන් බලන්න පුළුවන් රූප පමණයි. කාර්යයයි. ඊළඟට කනෙන් අහන්න පුළුවන් ශබ්ද විතරයි. මිහිරි ශබ්ද, අමිහිරි ශබ්ද. ඉතින් දිවෙන් බලන්න පුළුවන් රස, නීරස. කයින් ලබන්න පුළුවන් පහස. කැමැති ඒවා, අකමැතිව. පස්ස කියන්නේ. මේවා අපට තියෙන්නේ මේ හැම දෙයකම තියෙන යථාර්ථය, නිස්සාර භාවය, අවිනිශ්චිත භාවය, අනිත්‍යතාවය. අපේම බුද්ධිය තුලින් දැකලා මේවා පරිභෝජනය කරගන්න ඕන. බුදුහාඳුරන්ගේ බුදු පිළිවෙත අනුගමනය කරන්න සසර සැඩපහර ජය ගන්න. දැන් අපි ඒකටද යොමු වෙලා තිබුණේ මෙතෙක්? ඒකටද යොමු වෙලා තිබුණේ? නෑ. ඒකට නෙමෙයි. අපි සංසරු කරා. මොනවද? එන සංඥාව අල්ලගන්න. බුදුහාඳුරු දේශනා කරන්නේ රූපය පෙන පිඩා පිරිපිරි බිනිබිනි යන එක. වේදනාව දීබුබුලා උපමා කරන්නේ. නේද? දැන් වේදනාවක් එනවා. ඒ වේදනාව තමන් ওই විදිහට ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා තමන් හොඳට යෝනිසෝ මානසිකාරයෙන් යුතු යම් හිතේ සංයමයක් ඇති කරගෙන. සංවර භාවය තියෙනවනේ මේකට. සංයමෙන් නැත්තම් බෑ. හිත සංවර වෙන්න ඕන. හිත සංවරන කය සංවර වෙනවා. කය සංවරන වචනේ සංවර වෙනවා. මේ තුන්දරම සංවර කරගෙන. ඒකට සද්ධාව තියෙන්න ඕන. මේ කෙරෙහි හිතේ විශ්වාසය, මේ බුදුහාඳුරන් දේශනා කරු ධර්මයේ කෙරෙහි අචල සද්ධාව තියෙන්න ඕන. ඊළඟට වීරිය තියෙන්න ඕන. වීරිය නැත්තම් බෑ. දැන් රස්සාවක් කරන කෙනාට ඒක හරියාකාර කරන තමයි උත්සාහය තියෙනවනේ. නේද? තමන්ගේ සියලු කටයුතු කරන්න තමන් වීරිය ගන්න ඕන. ඒ වගේ මේ සම්මත ලෝකයේ ඒ කටයුතු කරන ගමන්ම මෙන්න මේ ප්‍රතිපත්ති තුල ඉන්න වීරිය ගන්න ඕන. ඒකට කියනවා කෙලස් තවන වීරිය. කෙලස් තවන වීරිය තියෙනවා නම් සද්ධාවයි වීරිය දෙකම එකට තියෙනවා නම් තමන්ට පුළුවන් බොහෝම හොඳට උත්සාහය ඇති කරගෙන තමන්ගේ කටයුතු කරන්න. ඊළඟට සිහිය මම මුලින් සඳහන් කරේ යෝනිසෝ මනසිකාරය. ඊළඟට සමාධිය තියෙන්න ඕන. ඒ සමාධිය සතියයි සමාධිය දෙකම එකට තියෙනවා නම් අන්න ප්‍රඥාව මතු කරගන්න පුළුවන්. ප්‍රඥාව මේ හතර හොඳට තමන් ශක්තිමත්ව ක්‍රියාත්මක වෙනකොට අන්න ප්‍රඥාව මූදු වෙනවා. නැනස කියන එක පාදාගෙන කටයුතු කරන්න. නැනස තුලින් තමයි ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ පිළිවෙත අනුගමනය කරන්න තමන් උත්සාහ ගැනීමක් සිද්ධ කරනවා නම් අන්න බුදුහාඳුරන්ගේ දේශනාව. එහෙනම් රූපේ පිළිබඳව දැන් මේ පින්වත් පිරිස දන්නවා. මම කෙනෙක් නෑ පින්වතුනි. මම කෙනෙක් ඉන්නවනම් මං ওই වයසට එන නතර කරන්න පුළුවන් නේද? බෑ නේද? මං ලෙඩ වෙන එක නතර කරන්න පුළුවන්ද? අනතුරු වලට කොයි මොහොතේ කොතෙන්ද කොයි ආකාරයට වාජනය වෙයිද? මරණය කුමන ආකාරයට කොතෙන්ද කුමන ආකාරයට සිදු වෙයිද? සමහර වෙලාවට වතුර ටික කටේට ගන්න ගමන් මැරෙනවා. හුස්ම ටික. බත් ටික කටේ ඉන්න තියෙන ගමන් හුස්ම ටික යනවා. නිදිහායද හුස්ම ටික යනවා. කියන්න බෑ. අන්නේ මොකටදී ඒ මරණ මංචකයේදී Tamanට මේ ගෙවල් දොරවල් ගැන හිතක් පහළ වුණොත්, Tamanගේ දරුවන් ගැන හිතක් පහළ වුණොත්, Tamanගේ තරහකාරයෙක් ගැන හිතක් පහළ වුණොත්, වෛරසිතක් කොහෙද ගිහින් උපදින්නේ? කොහෙද උපදින්නේ? දිව්‍ය ලෝකෙද? දිව්‍ය ලෝකෙ උපදින්නේ නැහැ පින්වතුනි. තිරිසන් ලෝකේ නැත්තම් යක්ෂ ලෝකේ නැත්තම් පෙරේත ලෝකේ. දරුවට ආසාවෙන් හුස්ම ටික ගියොත් දරුවට වැහෙනවා පෙරේතෙක් කියලා.
හොඳයි මේ වැඩේ. ඈ? ගෙවල් දොරවලට ආසාවෙන් හුස්ම ටික ගියොත් ඒ ගෙදර බල්ලෙක් කියලා උපදිනවා. එහෙම නැත්නම් අර බඩ ගන්න සත්තු ඉන්නේ සතෙක් කියලා. ඕනතරම් කතා ප්‍රවෘත්ති. ඒ චිරතම සංසාර බයයි කියන්නේ. ඒ නිසා මේ හැම දෙයකම තියෙන නිස්සාර භාවය තමා තුළින් දකින්න ඕන. දකින්න උත්සාහ ගන්න කෙනා තමයි බුදුහාමුදුරෝ දේශනා කරේ යෝ ධම්මං පස්සති සොමං පස්සති. යමෙක් ධර්මයේ දකින්න. ධර්මයේ කියන්නේ මොකද්ද? මම මුලින් සඳහන් කළ මේ රූපයට එන සිතුවිලි විඥානයේ තියෙන තාක්කල් මේ රූපය ක්‍රියාත්මක වෙනවා. මේ රූපය ක්‍රියාත්මක වෙන්න හැම ක්‍රියාකාරකමම සිද්ධ කරන්නේ මේ සිතුවිලි හරහා. මේකට නාම කියලා කියනවා. නාම රූප කියන්නේ මේකටයි. නාමය වෙනම තියෙනවා, රූපය වෙනම තියෙනවා. අපේ පැවැත්මට අපි රූපය ක්‍රියාත්මක කරගන්න මේ නාමය ආධාර කරගන්න. බුදුහාඳුර දේශනා කළේ නාමය කියන්නේ ඒක අහවල් හැඩයක් කියලා කියන්න පුළුවන්. දැන් මේ අම්මට අම්මා කියලා කියනවා පුතා. ස්වාමි පුරුෂයා කියනවාද අම්මා කියලා? ඈ? එක්ක නම කතා කරයි නැත්නම් ඩොලිනෝන හරි ලිලිනෝන හරි මොකක් හරි කියයි. නැත්තම් ඈ නේද? එතකොට අයියා නංගි කියලා කතා කරනවා. බලන්න නාමෙට නාම එකතු වෙනවා නේද? මේවට කියන්නේ ප්‍රඥාප්ති. දැන් මේ ඔක්කොම මේ සියලු දේවල් සංස්කාර. මේවත් සංස්කාර. මේවට දාන නම් වල තමයි නාම කියන්නේ. එන බුදුහාමුදුරෝ දේශනා කරේ රූපං ජීරති මච්ඡානං නාම ගුත්තං නජීරති. එහෙනම් නාමය දිරන්නේ නැහැ පිටුදට. මම පියාණන් වහන්සේගේ අම්මගේ නම කියනකොටම ආවර්ජනය වෙනවනේ. ඒ වගේ තමයි හැම දෙයක්ම තියෙන්නේ. එහෙනම් වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේ. මේ සියලු සංස්කාරයන්, සංස්කාර කියන්නේ සවිඥානික රූප, අවිඥානික රූප, මේවා සියල්ලක්ම අනිත්‍යයි. මේක නিত্য සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා තමන් මේවා සැපයි කියලා අල්ලගත්තු තමයි දුක ඇති වෙන්නේ. එහෙනම් තිබුණ තත්වෙන් අඤ්ඤ තත්ත්වයටපත් වෙන අනත්තයි කියන තැන තමන් අවබෝධ කරගත්තා නම් තමන්ට පුළුවන් දුකක් ඇති නොවන ආකාරයට මේ හැම දෙයක්ම පරිශීලනය කරන්න. ලෝක ස්වභාවය දැනගෙන තමාගේ බඹයක් පමණ ලෝකෙ තුලින් තමන්ගේ බුද්ධිය තුලින් අන්න ඒ ක්‍රමවේදය තුල ඉන්න කෙනාට තමයි බුදුහාඳුරෝ දේශනා කරේ මේ සංසාර සැඩපහර ජය ගන්න පුළුවන්. දැන් වේදනාව වගේම සංඥාව වගේම සංස්කාර කියන්නේ මොකද්ද? සංඥාව මිරිඟුවක්. බුදුහාඳුරෝ දේශනා කරන්නේ අපි දැන් මිරිඟුවක් පසුපස දුවන මෝපව වගේ තමයි මෙතෙක් කල්ලාවේ. මේ සංසාරේ ඉපදිමින් මැරෙමින්. මිනිස්සු වෙලාම නෙමෙයි මතක තබා ගන්න. මිනිස්සු වෙලා උපත් වෙන බොහොම සීමිත වාර ගානයි. කල්ප 10000 ගණක් කියන්නේ බුදුවරු 5,727 දෙනෙක් මේ ලෝකේ බුදු වෙලා තියෙනවා. වයි බුදුහාඳුරන් ඇර අපේ ගෞතම බුදුහාඳුරන් ඇතුළු ඒ කාල වකවානු තුල අපිය. බොහොමයක් අපි ඉපදුනේ තිරිසන් ලෝකවල, අසුර ලෝකවල. ඒක නිසා මේක Taman දකින්න ඕන. දැකලා මේ සංඥාව කියන එකෙන් බැහැර වෙන්න ඕන. ඒ සංඥාව මිරිඟුවක් කියලා Taman දකින්න දැන් Tamanගේ ඇහැට දකින්න මේ සියලු දේවල් තිබුණ තත්ත්වයෙන් අඤ්ඤ තත්ත්වයටපත් වෙන කියලා අවබෝධය ලබා ගැනීමෙන් මේ පරිශීලනයක Tamanගේ දරුවන්ගේ යුතුයකම් කොටස අම්මා හැටියට බොහොම හොඳට ඉෂ්ට කරන්න පුළුවන්. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ යුතුයකම් කොටස බොහොම හොඳට ඉෂ්ට කරන්න පුළුවන්. තමන්ට කුසල් දහම් සිද්ධ කරන්න පුළුවන්. ඒ සියලු දේවල් කිසිම බලාපොරොත්තුවක් නොමැතිව සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතකින් තමයි ඒව කරන්නේ. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා මේ විඥානේ මායාකාරයක්. මායා දැලේ අපි පැටලුණා මෙතෙක් කල. මෙන්න මේ මායාවට අහු නොවි මේ පංච මායයන්ට ගොදුරු නොවි අපේ මනස සුවපත් කරගෙන කටයුතු කරන්න උත්සාහ ගන්නවා නම් නැනසපාදාගෙන අන්න බුදුහාඳුරෝ දේශනා කරනවා අපි මෙතෙක් කල අර සකස් කරගෙන ආපු මේ දේවල් ටික ටික
ප්‍රහාණය මොනවද සකස් කරේ? ලෝභය. පොට්ටනි ගණන් තියෙනවා මේකේ. ද්වේෂය. පොට්ටනි ගණන් තියෙනවා. කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා කියන්න බෑ. එක එක්කෙනාගේ ගෙනාපු කුසල කර්ම වලට අනුව තමයි එක එක්කෙනාගේ ඒ සියලු ගති ලක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ. මම මුලින් සඳහන් කළේ එහෙනම් ඒවා ටික ටික අර වාහනයක මලකඩ සුද්ධ කරන්න ඒක උපමට්ටම් වෙනවා වගේ තමන්ගේම බුද්ධිය තුළින් තමන්ගේ සියලු අකුසල් ප්‍රහාණය කරන ක්‍රමවේදය තුළ තමන් ඉන්න ඕන. හැබැයි මේක බල කිරීමකුත් නැහැ, අන කිරීමකුත් නැහැ, නිදහස් චින්තනයක්. ඒපක්ෂිකයි. මේක ඕනම කෙනෙකුට විවෘතයි. ඕපනයිකයි. පච්චත්තම් වේදිතබ්බ. ප්‍රත්‍යක්ෂ ලෙස තමන්ට මේකෙන් සැපයක් මට ලබා ගන්න පුළුවන්. මේ සැපය තමයි සදාකාලික සැපය. අනිත් මේ පංච ඉන්ද්‍රියන් හරහා ගන්න මේ සියලුම දේවල් తాවකාලිකයි කියලා තමන්ට අවබෝධ වෙනවා. తాවකාලික නැද්ද? මේවා සදාකාලිකද? සදාකාලික නෑ පින්වතුනි. තමන් ওই පරිශීලනය කරන ඇඳුම් ආයිත්තම් වල ගන්නකොට කොච්චර ලස්සනද? දැන් ඔකේ ප්‍රභාෂරතාවයක් තියෙනවද? ඔය හැම දෙයක්ම తాවකාලිකයි. නමුත් ඒවා ඇඳුම් ආයිත්තම් හොඳට අඳින්න ඕන. හොඳට කනකර ආභරණ පළඳන්න ඕන. ඔය මූණ ටිකක් ආලේප කරන්න ඕන. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් යථාර්ථය දැනගන්න. ඔය ලිප්ස්ටික් ගන්නවා නේද? කියුටස් ගන්නවා, ලිප්ස්ටික් ගන්නවා, මූණ පේෂල් කරනවා. එහෙමනේ. ඔය ස්ත්‍රී පාර්ශවයේ නේද? කොණ්ඩේ හොඳට හැඩ බැඩ දානවා. ඒව කරන්න. නමුත් යථාර්ථය දැනගන්න. එතකොට මේක අසුභවාදී දර්ශනයක් නොවේ. බොහොම හොඳ ධනාත්මක චින්තනයක් බුදුහාමුදුරුවෝ දේශනා කරේ. හොඳට ගෙවල් දොරවල් හදන්න පුළුවන්කම. නමුත් යථාර්ථය දැනගන්න. මේව එනකොට අපි එකක්වත් අරන් ආවේ නැහැ. යනකොට අරන් යන්නෙත් නැහැ. මේව ජලයෙන් විනාශ වෙනවා. හොඳයි විනාශ වෙන්නේ නැද්ද? මේව ගින්නෙන් විනාශ වෙනවා. ඒක තමන් අවබෝධ කරගන්න ඕන. බුද්ධිය තුලින්. මේක සොරුන්ට ගන්න පුළුවන්. දැන් අපි යමක් අපේ යම්කිසි මොන හරි ධනයක් තියෙනවා නම් අපට මේ ගෙවල් දොරවල් වහලා තිබුණ නැත්නම් මොකද බයයි නේද? මේක කවුරු අරන් ඇයිද? දැන් අද එහෙම ලෝකයක් නේ තියෙන්නේ නේද? අර මොකද්ද කබලෙන් වැටිච්ච මිනිස්සයා ලිපට වැටුණා වගේ. එහෙම එකක් තියෙනව නේද කතාවක්? කබලෙන් ලිපට වැටෙනවා කියලා. එහෙම සමහර අයගේ ඔය ගම් වතුර අරෙමේ ආවහම සමහර අපේ මිනිස්සු ඉන්නවනේ. අර යක්ෂ ගති තියෙන, තිරිසන් ගති තියෙන, කපුටු ගති තියෙන, කිඹුල් ගති තියෙන. මොකද කිඹුල් වෙලා ඉපදුනානේ. ඒ අය මොකද කරන්නේ? පින්පව් දෙක අඳුරන්නේ නැහැ නේ ඒගොල්ලෝ. මොකද කරන්නේ? අර අහිංසක මිනිස්සුන්ගේ දේවල් තමන්ගේ පටු අදහස් ඉෂ්ට කරගන්න දැහැගන්න. නේද? අද ඕන තරම් කතා ප්‍රවෘත්ති තියෙන අය වගේ. ඒ අය සංසාරේ ගినాපු ඒ අකුසල් නමුත් ඒගොල්ලන්ට මේ සංසාරේ දිගයි පින්වතුනි. මේ සංසාරේ හරි කටෝකයි ඒගොල්ලන්. කොහේ යයිද කියලා කියන්නේ. ඒ නිසා මේ පින්වත් පිරිස මෙන්න මේවත් කල්පනා කරලා බලලා මම කයින් කරන අකුසල් වලින් බැහැර වෙනවා. මම වචනයෙන් කරන අකුසල් වලින් බැහැර වෙනවා. මම සිතින් කරන අකුසල් වලින් බැහැර වෙලා දසපාප කර්මයන්ගෙන් මිදලා දස පුණ්‍ය ක්‍රියාවේ යෙදෙනවා කියන චේතනාව ඇති කර ගන්න ඕන. චේතනාහම් භික්කවේ කම්මං වදාන. එහෙම නේද? චේතනාව පිරිසුදු නම් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයක් හරිම පිරිසුදුයි. හරිම ප්‍රභාෂ්වරයි. මේ පිළිවෙත අනුගමනය කරන්න මුදල් ඕනද? මේ ප්‍රතිපatti මේක ධම්මානු ධම්ම ප්‍රතිපatti. බුදුහාඳුර දේශනා කළේ ආමිස පූජාවට වඩා නුඹලට මාව දකින්න පුළුවන්, මාව අනුගමනය කරන්න පුළුවන්. මම මේ අවබෝධ කරගත්ත ගම්බීර ධර්මය නුඹලට පසක් කරගන්න පුළුවන්, නිවන් අවබෝධ කරගන්න පුළුවන් ධම්මානු ධම්ම ප්‍රතිපatti තුල ක්‍රියා. මේකට මුදල් ඕනේ නේද? මේකට කාගෙන්වත් අවසර ගන්න ඕනද? අවසර ගන්න ඕනද? නෑ නේ. සතර ඉරියව්වකදීම තමාගේ අතේ තමයි තියෙන්නේ හැම දෙයක්ම. තමාගේ මම මුලින් සඳහන් කළේ තමා හිතට තමා තමයි සබනැලි. ඊළඟට
මේකට වෙලාවක් ඕනද? අහවල් වෙලාව කියලා නෑ. වෙලාවක් නෑ. අකාලිකයි. මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන කෙනා සන සම්පත්තිය තුල ඉන්නේ. සන බංගුත්වය දකිනින් සන සම්පත්තිය තුල ඉන්නවා. ඕනෑම කෙනෙක් එක්ක බොහෝම හොඳට සම්බන්ධකම් පවත්වනවා. යුතුයකම් කොට ඉෂ්ට කරනවා බොහොම හොඳට. කොහොමද? අත් හැරලා. මොකද මේ ලෝකේ එක එක්කිනාගේ ලෝකවල වෙනස් වෙනවා. චින්තිතම්පි විනාශති අචින්තිතම්පි භවිස්සති. සිතන දේවල් සිදු වෙන්නේ නැහැ පින්වතුනි. නොසිතපු දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ඔය සිත කියන එක ක්ෂණයක් පාසා වෙනස් වෙන. දරුවා වුණත් එහෙමයි. ස්වාමි පුරුෂයා වුණත් එහෙමයි. නමුත් ඒ කෙනාගේ ගති ලක්ෂණ ඒකයි ස්වභාවය. මේ සම්මුතියට දරුවෝ වුණාට, සම්මුතියට බිරිඳ වුණාට, සම්මුතියට ස්වාමි පුරුෂය වුණාට, සම්මුතියට සහෝදරිය වුණාට ඒගොල්ලෝ ගినాපු ඒ ගති ලක්ෂණට අනුව තමයි ඒගොල්ලන්ගේ වචන ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලන්ගේ හැසිරීම රටාව ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලන්ගේ හැම දෙයක්ම තවත් දැන් Tamanට කැමති දේ තමන්ගේ දරුවන්ට අකමැති වෙන්න පුළුවන්. එහෙම තමයි ස්වභාවය. ඒවා තමන්ගේ බුද්ධිය තුලින් අවබෝධ කරගෙන තමන් මේ ලෝක ස්වභාවය තමාගේ ඥානවන්ත භාවය ඇති කරගෙන, ඒ කියන්නේ ඥානස පාදාගෙන ප්‍රඥාව අවදි වෙන ආකාරයට කටයුතු කරනවා නම් ලෝක උපාදාන කරගන්නේ. අපි මෙතෙක් කල ලෝක උපාදාන කරගත්තා. ලෝක ව්‍යාපාද කරගන්නේ. ඔය උපාදානයයි ව්‍යාපාදයයි නිසා තමයි අපි සංසාරේ සැරසෙන්නේ. මොකද්ද හේතුව? අවිද්‍යාව නිසා. පටිච්ච සමුප්පාද කියන්නේ ඕකටයි. පටිච්ච සමුප්පාදය අපි හැම මොහොතකදීම සංසාරේනකොට සකස් කළා. ඒකයි මේ එක එක තලවල ඉපදෙමින් ආවේ. තිරිසන් ලෝකවල, අසුර ලෝකවල, යක්ෂ ලෝකවල, പ്രേත ලෝකවල ඉපදුනේ ඕක නිසා. එහෙනම් මේක නතර කරන්න නම් බුදුහාඳුරෝ උන්වහන්සේගේ ස්වම්බුද්ධියෙන් අවබෝධ කරගෙන පෙන්වලා දුන්නු තල 31කට එහා ගිය එකක් තියෙන දෙතිස් තලේ. අන්න එතන තමයි නිවන. ඒ නිවීම තමයි අපට මතු කරගන්න ඕන. ඒ නිවීම මතු කරගන්න නම් අපි මෙතෙක් කල ආපු පාර වෙනස් කරන්න ඕන. දැන් අපි රෝදේ කරකවන අනිත් පැත්තට. නිරෝධ තත්ත්වයටපත් කරගන්න විදිහට තමන් ආපස්සට හැරෙනවා. ආරෝහණ ක්‍රමයට ආව. දැන් හරි යන්න ඕන අපි ආපහු අවරෝහණ ක්‍රමයට. එහෙම අපේ බුද්ධිය තුලින් අපි ඒ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනවා නම් අපිට පුළුවන් අපි මෙතෙක් කල අර වහගත් නිවන විවෘත කරන්න. අපි වහගත්තන නිවන වෙන කවුරුත් නිසා වැව්වේ නැහැ. අපිමයි වහගත්තේ. මුලා වෙලා ආපු නිසා, අවිද්‍යාව නිසා සංස්කාර සකස් කළා. සංස්කාර නිසා සංඥාව සකස් කරා. නේද? ඒ නිසා සංස්කාර නිසා විඥානයක් හැදුනා. විඥාන නිසා නාම රූප හැදුනා. නාම රූප සලආයතන හැදුනා. සලආයතන නිසා පස්ස හැදුනා. පස්ස නිසා වේදනාව. වේදනාව නිසා තණ්හාව හටගත්තා. මේ සියලු දේවල් අපි නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා තමයි අපි විසින්ම මේ පටිච්ච සමුප්පාද සකස් කරගන්නේ. තණ්හාව නිසා උපාදාන ඇති වුණා. උපාදාන නිසා භවයට ඇති වුණා. භව නිසා ජාතියකට ගියා. එහෙනම් නැවත ජාතියකට නොයන තත්ත්වයටපත් වෙන්න තමයි බුදුහාඳුර දේශනා කළේ. ඒ පිළිවෙත අනුගමනය කරමින් කටයුතු කරනවා නම් අපට පුළුවන් අපි වහගත්ත නිවන නැවත වරක් උද්දීපනය කරන්න කාමච්ඡන්දය කියන එකෙන් බැහැර වෙන්න. කාමෙට තියෙන කැමැත්ත අපිට බැහැර කරන්න පුළුවන්. සියලු දේවල් Tamanට අර කාමසුකල්ලිකාන යෝගිතත් නතු නොවි, අත්තිකිලමතාන යෝගිතත් නතු නොවි, මජ්ක්‍ධිමා ප්‍රතිපදාව තුල Taman පිළිවෙත් අනුගමනය කරමින් ඇහෙන් දකින්න පුළුවන් හොඳ ලස්සන රූප. ඒකෙන් තෘප්තියක් ලබන්න පුළුවන්. කනෙන් මිහිරි ශබ්ද අහන්න පුළුවන්. නාසයෙන් හොඳට ගන්ධය ආග්‍රහණය කර නමුත් තිබුණ තත්ත්වෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා කියලා අවබෝධය ලැබෙයි. නැනස තුලින් ප්‍රඥාව අවබෝධ කරගෙන ප්‍රඥාව තුලින් දිවට රස බලන්න පුළුවන්. ඒවා සියලු දේවල් සමන් සිද්ධ කරන්නේ යථාර්ථය තමන්ගේම සම්බුද්ධියෙන් වටහාගෙන. එහෙනම් පංච නීවරණ ක්‍රමානුකූලව බැහැර කරන්න. කාමච්ඡන්දි, ව්‍යාපාද, තීන මිද්දේ. අපි බොහොමයක් පුරුදු වෙලා හිටියේ කුසලයට වඩා අකුසල් කරන්න තිබුණා. ඒවා දැන් අපෙන් බැහැර වෙනවා. ඒ අකුසල් බැහැර වෙන සිත අපි ළඟ තියෙනවා. අපි කුසලයට කම්මැලි, අපිට කම්මැලිකම් එනවා. නොඑක් ආකාරයේ
හැඩතල වලින් එනවා. ඒවා අපි තුලින්ම දැකලා ඒවෙන් බහැර වෙන්න උත්සාහ ගැනීමක් සිදු කරා. ඊළඟ උද්දච්ච කුක්කුච්ච සමහර වෙලාවට සිත විසිරෙනවා. තමන්ට නොගැලපෙන දේවල් සිදු අතීතයේ වෙච්ච දේවල් අපි වර්තමානට ගෙනලා දුක් විඳිනවා. ඒ වගේම අනාගතයේ වෙන්නේ අතීතයයි අනාගතයයි දෙක වර්තමානට ගෙනලා අපි නොඑක් ආකාරයෙන් අපේ ගෝචර වෙන විදිහට අපට ගැළපෙන ආකාරයට අපි සැප හොයන්න බලන මේ වගේ. අපට වැරදිච්ච තැන් නිසා අපි ශෝක කරනවා. ඊළඟට අපට නොගැලපෙන විරුද්ධවාදීෝ හිටියනම් අපි කලහ කරගන්නවා. වාද කරගන්නවා. දඬුමුගුරු අතට ගන්නවා. මේක තමයි අපි කළේ. මේ සංසාරේ. දැන් නැති වෙන්න පුළුවන්. ඉදිරියට එහෙම එන්න පුළුවන්. ඒකයි මම මේ පැහැදිලි කරන්නේ. ඒ නිසා ඒවා වල ආදීනවේ තමා තුලින් වටහාගෙන තමන් මේ හැම දෙයකම නිස්සාර භාවය වටහාගෙන කටයුතු කරනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඔන්න ඔය පිළිවෙතයි. ඔය පිළිවෙත අනුගමනය කරන කටයුතු කරනකොට විචිකිච්ඡාව කියන එක බැහැර කරන්න එන්න පුළුවන් නැත්තේ නෑ. නිවන් අවබෝධ කරගන්න තාක්කල් සෝවාන් මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, රහත් මාර්ගයට පිවිසියත් අලු යට තියෙන ගිනි පුපුර වගේ අර රජස් කියන ඒවා විශ්සලා එනවා. තමන් යෝනිසෝ මානසිකාරින් ඉන්නවා නම් තමට මේ හැම දෙයක්ම විනිවිදව දකින්න පුළුවන්. ඒ දකින්න උත්සාහ ගන්න ශක්ති ප්‍රමාණයට මේ හැම දෙයකම තියෙන අනිත්‍යතාවය තමන්ට දකින්න පුළුවන්. හැම දෙයක්ම ඉතිරියක් නැතුව ෂේ වෙනවා, සනභංගු තත්ත්වයටපත් වෙනවා කියලා තමන්ගේ බුද්ධිය තුලින් ප්‍රඥාව මතු කරගෙන දකින්න උත්සාහයක් ගන්නවා නම් ඉන්ද්‍රිය බල ධර්ම ප්‍රබලයි. අන්න ඒ ක්‍රමවේදය තුල ක්‍රියාත්මක වෙනකොට අනිත්‍ය සංඥාව තමන් මෙනෙහි කරනවා. අනත්ත් සංඥා තිබුණ තත්ත්වයෙන් අඤ්ඤ තත්. දැන් බලන්න එතන බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දුකක් කියලා කිව්වේ නැහැනේ. අනිත්‍ය සංඥා අනත්ත් සංඥා. දුක පිළිබඳව තමන් පිළිසින දැනගත්ත. එහෙනම් දුකක් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න. අසුභ සංඥා. දැන් ඔයකට කවනකොට, පොවනකොට, නාවනකොට, වැසිකිලි කරනකොට ඔය හැම දෙයක් තුලින්ම තමන්ට පුළුවන් අසුභය මෙනෙහි කරන්න. ආදීනවේ සංඥා. අන්න ආදීනවේ දැන් දැක්කා. පටිච්ච සමුප්පාද. තමන්ට පුළුවන් ඒක ප්‍රහාණය කරන්න. ආදීනව සංඥා, ප්‍රහාණ සංඥා, විරාග සංඥා. බලන්න දැන් රාගයක් ඇති වෙනකොටම තමන් දකිනවා. එන්නේ නැත්තේ නෑ. නිවන් අවබෝධ කරගන්න එනවා. රාග සිතිවිල්ලක් එන්න පුළුවන්. එනකොටම තමන් දකිනවා. දැකලා ඒකේ ආදීනව තමා තුලින්ම තමන්ගේ බුද්ධිය තුලින් වටහාගෙන ඒ ක්‍රියාත්මක වෙනකොටම අරක ප්‍රහාණය වෙනවා. විරාග සංඥා. නිරෝධ සංඥා. දැන් රෝධය කරකින අනිත් පැත්ත. ඊළඟට සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ ලෝකේ තියෙන සියලුම භෞතික වස්තු, සවිඥානික අවිඥානික සියලුම දේවල් තමාගේ බුද්ධිය තුලින් තමන් අවබෝධ කරගෙන යථාර්ථය තමන් ක්‍රියාත්මක වෙනවා. අන්න එතකොට සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ සියලු දේවල් වල යථාර්ථය තමා තුලින් දකින්න. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සබ්බ සංකාරේහි. සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා තමන දකින්න. අනිත්‍ය සංඥා ආනාපාන සති. බලන්න එතකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ කොච්චර හොඳ ගම්බීර ධර්මයක්ද. තමන්ට තමන්ගේ හිත සමාධි වෙනකොට, තමන්ගේ මේ හුස්ම රැල්ල පිට වෙනකොට මේක මැරෙනවා කියලා තමන්ට දකින්න. එක්ෂණික මරණය තමන් දකිනවා. ඊළඟට මෙතෙක් කල මම සම්මුති මරණේ ගොදුරු වුණා. මේ පංචින්ද්‍රිය මැරුණා මං. දැන් තමන් ඒකත් ජයගත්තා. ඊළඟට එක්ෂණික මරණේ සම්මුති මරණ ජයගත්තා නම් සමුච්ඡේද මරණයටපත් වෙන්න පුළුවන්. නැවත නූපදින තත්ත්වෙට තමන් මරණය මරලා ජයගත්තා වෙනවා. ඔන්න ඔකයි මතු කරගන්න. සමුච්ඡේද මරණය. ඕක මතු කරගන්න තමයි බුදුහාඳුර අපට දේශනා කළේ. එහෙම මතු කරගන්න කෙනාට තමයි බුදුහාඳුර ප්‍රඥාවන්තයා කිව්වේ. ඒ ප්‍රඥාවන්තයා තමයි බුදුහාඳුරෝ දේශනා කරේ මගේ මේ ගම්බීර ධර්මය අවබෝධ කරගන්න කියලා. බුදුහාඳුර එක්තරා අවස්ථාවකදී වික්ෂුන් වහන්සේලා අරබයා නියපිට පස්පිටක් කරන් දේශනා කරන මහණෙනි මගේ මේ නියපිටේ තියෙන පස්පිට හා සමානයි මේ ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාවන්ත. මේ මහා පොළේ පස්සා සමානයි මේ ඝෝර සසරේ සැරිසරන පෘථග්ජනය. සබ්බේ පෘථග්ජනා උම්මන්තක. උම්මන්තක භාවයෙන් තමයි මෙතෙක්කල් මා ඇතුළු ඔබ හැමදෙනාම මේ සංසාරේ සැරිසරුවේ. දැන් මේකෙන් අපි නිදහස් වෙන්න ඕන. මේක තමා තුළින් Taman දකින්න ඕන. ඒ දකින්න තමයි Tamanට තමාගේ නිවීම මතු කරගන්න පුළුවන්. ඔය සැපය කෝටියක්
රන් රිදී මුතු මැණික් පරිවාර සම්පත් මොන සම්පත් තිබුණත් ඒ සියලු දේවල්ට වඩා අභිභවායන මිල කළ නොහැකි සැපයක් තමන්ගේ මේක ඇතුලේ ලබා ගන්නවා. නොනැසෙන ධනය. මොකක්ද ඒ ධනෙ? සද්ධා ධනෙ තමන් මතු කරගත්තා. බුදුහාඳුරන් කෙරේ, ධර්ම රත්නයේ කෙරේ, උන්වහන්සේගේ සරණ ආර්ය මහා සංඝ රත්නයේ කෙරේ. සීල ධනෙ, ලය සිසිල් ද. සුත ධනෙ. තමන්ගේ සුතමේ ඥානෙ තමන් මේ අසා දැනගත්ත දේ තමන්ගේ චින්තාමේ ඥානෙට දාලා තමන් ක්‍රියාත් අනුසුත ධනෙ. ත්‍යාග ධනෙ. අත්තරිනවා දරුවගේ යුතුයකම් කොට දිෂ්ඨ කරන අත්තරිනවා. අර විසාකාව වගේ. ස්වාම පුරුෂය යුතුයකම් කොට දිෂ්ඨ කරනවා අත්තරින කියන්නේ මේ සලකන්නේ තුනේ නෙමෙයි. උඩට වෙනදටත් වඩා හොඳට සලකන්න පුළුවන්. වෙනදටත් වඩා සෙනෙහස දක්වන්න පුළුවන්. හැබැයි යථාර්ථය අවබෝධ කරගෙනයි මේ සෙනෙහස දක්වන්නේ. ඒක තමයි මහා කරුණාව කියන්නේ. මේ මහා කරුණාව කියන එක තමයි මතු කරගන්න කිව්වේ. ඒක හොඳ තමන්ගේ දරුවටත් එකයි, අන් අයගේ දරුවටත් එකයි, තමන්ගේ තරහා එක්කිනාටත් ඉතරක් තියෙන මහා කරුණාව. මොකද එයාගේ තරහ එයාට මං එයත් එක්ක අමනාපයි. මං එයාට මෛත්‍රී. අන්න ඒකට තමයි බුදුහාඳුර අපට යන්න කිව්වේ, මතු කරගන්න කිව්වේ. ඒක තමයි බුදුහාඳුරන්ගේ බුද්ධ දේශනා. ඒ අනුව කටයුතු කරනකොට තමයි අපට අර නීවරණ පහ ඡේ කරගත්තා නම් පංච නීවරණ හොඳම කඩීම පසු කරා. ප්‍රධානම බයම කඩීම. ප්‍රධාන කඩීම තමයි පින්වතුනි සතර අපායට නොවැටීන එක. තිරිසන් අපායට, പ്രേත අපායට, අසුර අපායට, නිරයට නොවැටි සිටිනවා නම් අන්න අපි ප්‍රධාන කඩීම ජයගත්ත වෙයි. සෝවාන් මාර්ගඵල ලබන්න පුළුවන් ශක්තිය තමන්ගේ බුද්ධිය තුළින් තමන් මතු කරගත්ත වෙනවා. ප්‍රඥාව අවදි කරගෙන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස මේ සංයෝජන ධර්ම තුන තමන් ඡය කරගත්ත. සංයෝජන ධර්ම 10ක් ගෙනලා තිනවා. කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා මේ සංයෝජන ධර්ම 10න් තුනක් ඡය කරගත්තා නම් පින්වතුනි අන්න අපිට පුළුවන් මනුස්ස ආත්මයක් ලැබලා උප්පත්ති ලැබුණා නම් ආත්ම 7යි. ඒවත් හැම දෙයකින්ම ආද්‍ය වෙච්ච ආයු සම්පත්, වර්ණ සම්පත්, භවභෝග සම්පත්, පරිවාර සම්පත් සියලු දෙයකින් ආද්‍ය වෙච්ච ජීවිතය තමයි ගත කරන්න පුළුවන්. මොකද කිසිම අපේක්ෂාවක් නැතුව නෙක්ඛම්ම සංකල්පනා තුළ තමයි තමන්ගේ දරුවන්ගේ යුතුයකම් කොටද, ස්වාමි පුරුෂයාගේ දන් පෙන් දුන්නේ, ඥාතින් යුතුයකම් කොටද කරේ, අසල්වෙන් යුතුයකම් කොටද අත්හැරලා. දානීය කියන්නේ අත්හැරීම. අන්නේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක කරේ ආනිසංස තමන්ට ලැබෙනවා අන්න අර විදිය. බොහොම ආයුෂ වින්දන, බොහොම දරු සම්පත් ලබන්න පුළුවන්. ඒ වගේ දිව්‍ය ලෝකෙ ඉපදුණා නම් ශක්තිත රජ වෙන්න පුළුවන් කල්ප 100,000 ගණන් පින්වතුනි. ඒ නිසා උත්තරීතර ධර්මයක් බුදුහාඳුර දේශනා කරේ මේ උතුම් පිළිවෙත තුලින් මේ ඇත්තන්ට පුළුවන් සෝවාන් මාර්ගඵල ලබන්න පින්වතුනි. ඒ නිසා මේ බුදුහාඳුරගේ බුද්ධ ශාසනයේ තියෙන අවධිය මේ බුදුහාඳුර දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් මාර්ගය හැදිලා තියෙන මේ පින්වත් පිරිසට හොඳ සන සම්පත්තිය සහිත මනුස්සාත්මයක් ලැබිලා මේ උතුම් පිළිවෙත මේ ඇත්තන් අනුගමනය කරන්න මේ දහම් බිද අමාවස්සක් වේවා. මේ සංසාර බය දකීවා. මේ ගෞතම බුදු සසුනේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමීසෙනෙහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා සාදුකාරය. හොඳයි මේ පින්වත් පිරිස හොඳ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා. බොහොම හොඳට
නින්ද ගියෙත් නෑනේ. නින්ද ගියේ නෑනේ. ඒ නිසා හොඳට නොනිදා බොහොම සතුටෙන් සද්ධාවෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ඒක ලොකු ප්‍රභාෂරතාවයක්. ඒ නිසා මේ පින්වත් පිරිස මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මීට මාස 3 මාරකට පෙර ජන්මාන්තර ගත වෙච්ච කේ නේරිසිඤ්ඤෝ අපේ උපාසක යානන් වහන්සේ කේපී ඇනිනෝනා මීට දවස් 7කට පෙර මිය පරණ ඒ මෑණියන් වහන්සේ ඇතුළු වර්ග પરම්පරාවේ මේ ගිය ඥාතින් සිහිපත් කරගෙනයි මේ පින්කම සිද්ධ කරේ. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැමදෙනාගේම නමින් මේ ගිය පිරිසින්න පුළුවන්. ඒ හැමදෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම සංසාරේ අපි ඉපදෙමින් මැරෙමින් එන ගමනේදී අපට මව් වෙච්ච පියා වෙච්ච සහෝදරය වෙච්ච ඥාතිවරයෝ වෙච්ච ඇත්තෝ යම් සසර අතවැරද්දක් නිසා දුගතිගාමි ස්ථානයක පින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම දුගතිගාමි ස්ථානයක උප්පත්ති ලබා දුගතිගාමි ස්ථානයෙන් අත මිදේවා. සුගතිගාමි තත්ත්වයටපත් වෙත්වා. සුගතිගාමි ස්ථානයක උප්පත්ති ලබා සුගතිගාමි තත්ත්වය වඩාත් වර්ධනය කරගනිත්වා. කෙලවර උතුම් අමහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දීලා මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වාගේම මේ පින්වත් පිරිස වගේම අවත් පිරිසක් සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන සෑදී පැහැදිලි. සදේවලවට අධිපති සක්‍රදේවයන් වහන්සේ දසරාඩ විරෝධ විරූපාක්ෂ වෛස්සර සතරවරන් දිවි හාමුදුරන් වහන්සේලා සියලුම දිව්‍ය ලෝකවල දිවි රාජෝත්මයන් වහන්සේලා ඒ වගේම මහා බ්‍රහ්ම රාජයන් වහන්සේ සහම්පති බ්‍රහ්ම රාජයන් වහන්සේ ගටිකාර බ්‍රහ්ම රාජයන් වහන්සේ ඇතුළු සියලුම බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා ඒ වගේම අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා අටමස්ථාන සොළොස්ථාන සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා සියලු භූමි තටාක වනපෙත් ගම් නියම්ගම් පූජනීය ස්ථාන ආරක්ෂණ සියලුම සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා ඒ වගේම මහා විෂ්ණු කතරගම ශ්‍රී සුමන සමන් විභීෂණ ඊශ්වර ගණපති නාත දැඩිබුණ්ඩ ගම්බාර සිද්ධපත්තිනි සරස්වති ත්‍යාකාන්ත මහා ලක්ෂ්මී අල්ලියම්ම භද්‍රකාලි මෑණි සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා බෝධි සම්භාර පුරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා වෘක්ක දේවතාවුන් වහන්සේලා භූමාටු දේවතාවුන් වහන්සේලා සූර්ය දිවි රාජෝත්මයන් වහන්සේ විශ්වකර්ම දිවි රාජෝත්මයන් වහන්සේ චන්ද්‍ර දිවි රාජෝත්මයන් වහන්සේ ඒ වගේම රාවණා දිවි රාජෝත්මයන් වහන්සේ ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මෙන්ම මේ ගෘහය මේ භූමිය ආරක්ෂා කරගෙන ඉන්න ඔබ හැමදෙනාම ආරක්ෂා කරගෙන ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන සෑදී පැහැදී සිටිනවා. පළමු කොට දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා මේ අෂ්ට පරිස්කාර ධර්ම දානමේ පින්කම් සිද්ධ කරලා ගිලම්පස දැහැත් පූජා කරලා කරගත් සියලුම කුසල සම්භාරයන් සියලුම දෙව් බමුණුන්ට ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරගනිත්වා. දිව්‍යාශීසුරු බ්‍රහ්මයාශීසුරු වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරය දීලා පින් අනුමෝදන් කරන දෙවියන් ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදායිත්තාවචා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ නාගා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වාගේම මුලින් නම් සඳහන් කළ කේනේරි සිඤ්ඤෝ අපේ උපාසක පියාණන් වහන්සේ කේපී ඇනිනෝනා පින්වත් මෑණියන් වහන්සේ ඇතුළු ඔබ හැම දෙනාගේම මෙන්ම වර්ග પરම්පරාවේ මීකී ඥාතීන් මෙන්ම
අපි සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන ගමනේදී අපට ඒ මව් වෙච්ච පියා වෙච්ච සහෝදරකම් ප්‍රවෘත්ති සියලුම ඥාතිවරුන්ට ඒ වගේම සියලු අසල්වැසි, ගම්වැසි, නගරවැසි, රටවැසි, ලෝවැසියන් නම් මිය පරලෝකීය සියලු මියගිය ඥාති සුනාමි ව්‍යසනයෙන්, ජල ගැලීම් වලින්, නායම් වලින්, නොඑක් ආපදා වලින් මිය පරලෝකීය සියලු මියගිය ඥාති රට දැය වෙනුවෙන් සේවය කළ දීපිදුවාව ත්‍රිවිධ හමුදාවේ රණු විරුවන් ඇතුළු සියලුම මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා, නිවනින් සැනසීම ලබා ගන්නට හේතු වාසනා වෙත්වා. මේ ගෞතම බුදු සසුනේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමිසැනහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වෙත්වා කියලා හිතාගෙන පින් අනුමෝදන් කරන ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි පින්වත් පිරිස, හොඳට ධර්ම දේශනාව ශ්‍රවණය කළා. මේ ඇත්තන්ගේ දහම් ඇස පෑදුනා නම් ඒක තමයි මගේ උත්සාහය. බුදුහාඳුරගේ බුද්ධ පණිවිඩෙත් ඒකයි. ඒ නිසා මේ ඇත්තන් සම්මත ලෝකයේ කරන කියන රැකිරක්ෂා කටයුතු, වෙළඳ ව්‍යාපාර කටයුතු ඇත්තන්, ගොවිතැන්පත් කටයුතු ඇත්තන්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇත්තන්, ඉදිරි අනාගත ඉලක්ක කරගෙන තියෙන යහපත් දේවල් ඇත්තන්, ඒ සියල්ලම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වීමට, ඒ වාගේම මේ ගෘහයේ තියෙන සියලු අඩුපාඩුකම් ਸਰව සම්පූර්ණ කරන් අවශ්‍ය සියලුම වටපිටාව, අමුද්‍රව්‍ය, ශ්‍රමය, ධනය, ඒ වගේම සියලුම පරිවාර සම්පත් නෝඩුව ලබාගෙන මේ සියලු දේවල් වලින් මේ ඇත්තන සැනසීම ලබා ගන්න මේ කරපු උදාාරතර කුසල සම්භාරේ මෙලවදිම මහත්ඵල මහානිසංසයක් වෙලා තුරුණුවන්ගේ සරණ මෙන්ම පින් අනුමෝදන දෙවියන්ගේ බ්‍රහ්මරාජයන් වහන්සේලාගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ඔබ හැමදෙනාටම ලැබිලා ඔබ හැමදෙනාගේම ලැබුණු මේ සන සම්පත්තිය සහිත මනුස්ස ආත්මේ වටිනාකම අවබෝධ කරගෙන ප්‍රමාද නොවි අප්‍රමාදීව කටයුතු කරන් උතුම් බුදු පිළිවෙත ප්‍රායෝගිකව අනුගමනය කරන් භාග්‍ය උදා වේවා. මේ ගෞතම බුදු සසුනේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමේෂණෙහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. අභිවාදන සීලිච්ඡ නිච්ඡං වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු